දැයි තිරුවන් සරණයි දුවේ පුතේ ඔබ හැම දිනාටම මේ දවස්වල අපේ දූල පුතාලා මේ කොවිඩ් වසංගතය නිසා නිවෙස් වලට වෙලා ඉඳගෙන අධ්‍යාපන කටයුතු සිදු කරන කාලවකවානුවක්. අපි දන්නවා මේ වෙන විට අපේ දූල පුතාලා විවිධ ක්‍රම මගින් තමන්ගේ පොතපතේ වැඩ ටික අධ්‍යාපන වැඩ ටික ඉගෙනුම් වැඩ ටික කරගෙන යනවා. වැඩි පිරිසක් අපේ දූල පුතාලා විවිධ ක්‍රම හරහා මේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යනවා. ඉන්දුවේ පුතේ මේ දවස්වල ජනප්‍රිය වචනේ තමයි ඔන්ලයින්. ඔන්ලයින් ක්‍රමයට අපි පන්ති යනවා. අපි මේ වෙලාවේ ඔන්ලයින් එකක ඉන්නේ. ටීචර් ඔන්ලයින් ක්ලාස් කවදද තියෙන්නේ? ටීචර් අපිට ලින්ක් එක දානවද? දැන් ටීචර් අපි ඔන්ලයින් ක්ලාස් එකක් කරමු. මේද ඔන්ලයින් වචනේ තමයි ගොඩාක්ම අපිට ඇහෙන්නේ. මේ අතරේ අපි දුවේ පුතේ පොඩ්ඩක් හිතන්නට ඕන මේ ඔන්ලයින් ක්‍රමේ එහෙම නැත්නම් මේ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන 100%ක්ම අපේ දූල පුතාලා පන්ති වලින් සාර්ථකත්වය ලබා ගන්නවද කියන එක පිළිබඳ ගැටලුවකුත් තියෙනවා. ඉතින් දුවේ පුතේ මම උත්සාහ කරන්නේ මේ වෙලාව ඔන්ලයින් කියන වචනේ විග්‍රහ කරන්න නෙවෙයි. දූල පුතාලා ඉගෙන ගන්න දූල පුතාලා මේ ක්‍රම හරහා අනිවාර්යයෙන්ම ඒකේ ප්‍රයෝජනෙ ගන්න. එහෙම නැත්නම් අපිට ඔන්ලයින් උත් නැහැ, නිකම් පාඩමක් නැහැ, මුකුත්ම නැහැ. සමහර දරුවෝ බොහෝ වෙලාවට අපි දකින්නේ සමහර අය ෆෝන් එක අතට අරගෙන ඔන්ලයින් කිය වෙනත් විවිධ දේවල් කරන්නේ. ඒ අපරාධය කරගන්න එපා දුවේ පුතේ. මේ වෙලාවේ මේ වීඩියෝ එක හරහා වුණත් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා දුවේ පුතේ. මට අපේ දුවෙක් කතා කරලා කියනවා හාමුදුරුවනේ යාළුවෙක් කිව්වා මේ දවස්වල පාඩම් දානවා WhatsApp වලින් Zoom තාක්ෂණය හරහා ඔන්ලයින් ක්ලාස් කරනවා හාමුදුරුවනේ පැවරුම් දානවා කියනවා. අනේ හාමුදුරනේ මට ඒ මොකුත් නැහැ. මං අහුවා ඇයි දුවේ මොකද ප්‍රශ්නේ කියලා. කියනවා මේ දවස්වල තාත්තට රස්සාවක් නැහැ. පුංචි කඩයක් තිබුණ කඩේත් වහලා දාලා. ෆෝන් එකක් නැහැ, ෆෝන් එක කැඩිලා. මට ඉගෙන ගන්න විදියක් නැහැ හාමුදුරනේ. මම මොකද කරන්නේ? යාළුවෝ මට කිව්වා මේ දවස්වල ඔන්ලයින් ක්‍රමයට පාඩම් කරනවා කියලා. ඒ එක දරුවෙක් කියප එක කනගාටුදායක කතාවක් විතරයි දුවේ පුතේ. එහෙම ගත්තාම අපේ රටේ 100%ක්ම මේ තාක්ෂණික ක්‍රමයට එහෙම නැත්නම් මේ වර්තමානයේ මේ කොවිඩ් වසංගතයත් එක්ක සිදු කරන මේ පාඩම් ක්‍රමය තුල 100%ක්ම අපේ දරුවෝ නැහැ කියලා අපි දන්නවා. ඒ ගැන ඇත්තටම අපිට කරන්න දෙයක්වත් නැහැ. අපිට තියෙන පාසල් ආරම්භ කරාම නැවතත් මේ පාඩම් ටික කොහොම හරි මේ පාඩම් වලට සම්බන්ධ වෙන දරුවන්ට මොන ක්‍රමයකට හරි අපිට කියලා දෙන්න වෙනවා. අපිට 100%ක්ම සාර්ථක නැහැ මේ ක්‍රමේ. නමුත් දුවේ පුතේ මේ හරහා එහෙම නැත්නම් මේ පාඩම් වලට සම්බන්ධ වෙන දූල පුතාලා අනිවාර්යයෙන්ම මේ ටික හරියට කරගන්න. ආසාවෙන් ඉගෙන ගන්න ආසාවෙන් ගෙවල් වලටලා ඉන්න දරුවෝ මේ පහසුකම් නැතුව. ඒ ගැන අපිට කනගාටුයි. පහසුකම් තියෙන දරුවෝ මේ වරගෙන විවිධ දේවල් කරලා විනාශ වෙලා යනවා. ඒ පැත්තට යොමු වෙන්න එපා දුවේ පුතේ. ඒ අවවාදයත් ඔබට මේ හරහා ලබා දෙන ගමන් අපි ඔබේ යාළුවන්ට පුළුවන් තරම් මේ පණිවිඩය දෙන්න, පුළුවන් තරම් යාළුවෝ එක්ක බෙදා ගන්න මේ පාඩම් ටික මොන ක්‍රමයකට හරි. ඒ යාළුවන්ට අඩුම තරමේ ඔබ ගන්න පැවරුම් ටික සටහන් ටික හරිය දරුවන්ට ඒ යාළුවන්ට දෙන්න කියලා මම පුංචි කාරුණික ඉල්ලීමක් ඔබේ කරනවා. හොඳයි දුවේ පුතේ. අද අපේ පාඩම වෙන්නේ 10 ශ්‍රේණියේ සිංහල සාහිත්‍ය පොත 10 11 පන්ති දෙකටම අදාළ සිංහල සාහිත්‍ය පොත. ඒකේ අපි තුන්වෙනි පාඩම පිළිබඳ පුංචි සාකච්ඡාවක් පුංචි පැහැදිලි කිරීමක් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි දන්නවා දුල පුතාලා මේනකොට මේ පොත පාඩම් කීපයක්ම පරිහරණය කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. පළවෙනි පාඩම සතරකන් මන්ත්‍රණිය, දෙවෙනි පාඩම ගුත්තිල වෙනනද මේ පාඩම් දෙක මේ වෙනකොට ඉවර කරලා ඇති කියලා මම විශ්වාස කරනවා අපේ දුල පුතාලා. එතකොට මගේ අද මේ පාඩම තුළින් බලාපොරොත්තු වෙන්නේ අපේ දූල පුතාලට මේ තුන්වෙනි පාඩම නැත්නම් හානාහිය පානා අඬ හැරෙන්දනි. හානාහිය පානා අඬ හැරෙන්දනි කියන මේ පාඩම පිළිබඳව පුංචි සාකච්ඡාවක යෙදෙන්න කතා කරන්න. එතකොට දුවේ පුතේ
බොහෝ වෙලාවට වීඩියෝ දෙකක් වගේ අපිට කරන්නට වෙයි මේ පාඩම සම්බන්ධයෙන් පැහැදිලි කරනකොට. මම උත්සාහ කරනවා දූල පුතාලා දන්න පහසු පාඩමක් නිසා ගොඩාක් කරුණු මේ ගැන කතා කර කර කාලය නාස්ති කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දූල පුතාලා 7, 8, 9 පන්ති වල ඉඳන්ම මේ ජන කවි සම්බන්ධ තොරතුරු ගොඩාක් දන්නවා. මම හිතන්නේ සමහර දූල පුතාලට ජන කවි සම්බන්ධයෙන් වෙනම පොතක් ලියන්න තරම් අවබෝධයක් දැනුමක් තිබෙනවා. ජන කවි සම්බන්ධයෙන් ඕනෑ තරම් කරුණු දන්නවා. නමුත් අපි පුංචි මතක් කිරීමක් කරගෙන යමු අපේ පාඩමට ප්‍රවේශ වෙන්නට. මේ විදිහට දැන් හානාහිය පානාණ්ඩ හැරින්දනී කියන පාඩමට එන්නට කලින් අපි මේ ජන කවි සම්බන්ධයෙන් පුංචි මතක් කිරීමක් අපි කරගනිමු. දුවේ පුතේ ජන කවි, ජන කතා, ජන නාට්‍ය, ජන ගී, ඊළඟට අපි හිතන රූඩි, පීරුළු, ආප්තෝපදේශ මේ වගේ දේවල්. ජන කවි, ජන කතා, ජන නාට්‍ය, ජන ගී, රූඩි, පීරුළු, ආප්තෝපදේශ මේ වගේ කොටසක් තියෙනවා. අපිට නිරන්තරයෙන් අපේ භාෂාව තුළ, අපේ ව්‍යවහාරය තුළ, එහෙම නැත්නම් අපේ සාමාන්‍ය ජීවිතය තුළ මේ දේවල් අපිට නිතරම මුණ ගැහෙනවා. එතකොට ජන කවි සම්බන්ධ, ජන කතා, විවිධ කතාන්දර ඔබ දන්නවා. ඊළඟට ජන නාට්‍ය, ජන ගී, ඊළඟට අපේ භාෂාවට එකතු කරගෙන රෝඩි, ප්‍රස්තා, පිරුළු, ආප්තෝපදේශ මේ වගේ දේවල් අපි ගොඩාක් භාවිතා කරනවා. එතකොට අපි මේ සියල්ලටම කියනවා ජනශ්‍රුති කියලා. තේරුණාද දෙපතේ? මේ සියල්ලම එකතු කරාම අපි කියනවා ජනශ්‍රුති කියලා. සාමාන්‍යයෙන් අපේ සාහිත්‍යයේ අපි මෙහෙම ගත්තොතින් ගද්‍ය සාහිත්‍ය, පද්‍ය සාහිත්‍ය කියලා වෙනම ඒක කොටස් දෙකක් තියෙනවා. ඒක නේ මම මේ කියන්න උත්සාහ කරන්නේ. ජන සාහිත්‍ය, විදග්ධ සාහිත්‍ය. ජන සාහිත්‍ය, විදග්ධ සාහිත්‍ය, විදග්ධ සාහිත්‍ය. ඒතකොට ජන සාහිත්‍යයයි විදග්ධ සාහිත්‍යයයි කියලා අපි කොටස් දෙකක් විදියට කතා කරනවා. අපි මෙතනදී කතා කරන්නේ මේ විදග්ධ සාහිත්‍ය ගැන නෙවෙයි, ජන සාහිත්‍ය පිළිබඳව. එතකොට ජන සාහිත්‍ය කියන කොටස ගත්තාම අපිට මෙන්න මේ ටික. ජන සාහිත්‍ය කියලා කියන්නේ දුවේ පුතේ සාමාන්‍යයෙන් අපි දන්නවා පොත්පත්වල ලියලා ඒක මම ලිඛිතව පොත්පත්වල ලියලා තියලා එහෙම අර දිගට ආපු ගමනක් නෙවෙයි මේ ජනශ්‍රුතිය තුල තියෙන්නේ. එතකොට ඒවා පොත්පත්වල දැනට ලියවිලා තියෙනවා. ඒ පසු කාලීනව විවිධ අය ලිව්වා. නමුත් අතීතයේ මේවා පොත්පත්වල ලියපුවා නෙවෙයි. ඒවා ග්‍රන්ථාරූඪ කරපුවා නෙවෙයි. මුලදිම මේවා අර අපි යන්නේ විදග්ධ කියන පැත්ත ගත්තොත් විවිධ ලේඛකයින් ඒවා ලේඛනගත කරා. ඒවා ලියලා තිබ්බා. නමුත් මේ ජනශ්‍රුතිය කියන ඒවා එන්නේ ඔක්කොම මුඛ පරම්පරාවෙන්. නැත්නම් අපි කියනවා කටවහරින් කියලා. තේරුණානේ? එතකොට මුඛ පරම්පරාවෙන් නැත්නම් අපි කියනවා කටවහරින් ගෙනීම කියලා. එතකොට වර්තමානයේ පොත්පත්වල ජන කවි, ජන කතා, ජන ගී, ජන නාට්‍ය පිළිබඳව ඊළඟට ප්‍රස්තා, පිරුළු, රූඩි මේවා තියෙනවා. අතීතේ මේවා පොත්පත්වල තිබිච්ච ඒවා නෙමෙයි. අතීතේ ඒවා මිනිස්සුන්ගේ හදවතේ තිබිලා මිනිස්සුන්ගේ හදවතින් එළියට ආපු දේවල්. ඒවා පොත්පත්වල ලියලා ඊළඟ පරපුරට දුන්නා නෙවෙයි. මේ කියන එක මම තව කෙනෙකුට කියනවා. මම දන්න අහපු කතාන්දරය තවත් කෙනෙකුට මම කියනවා. එයා අහපු ඒ කතාන්දරය තවත් කෙනෙකුට කියනවා. එයා අහපු කතාන්දරය තවත් කෙනෙකුට කියනවා. ඒ විදිහට තමයි මේක දිගට පැවතීගෙන එන්නේ. එතකොට අපි දන්නවා මේක ඉතිහාසය ගත්තාම දුවේ පුතේ ජන කවියේ ඉතිහාසය කියන තැනට යොදයි. ජන කවිය සම්බන්ධයෙන් ගත්තේ දැන් මේ සියල්ලම පැහැදිලි කරන්න මම උත්සාහ කරන්නේ මේ වෙලාවේ. එතකොට මෙන්න මේ ජන ශ්‍රුති කියලා කියනවා මෙන්න මේ කොටසට ජන කවි, ජන කතා, ජන නාට්‍ය, ජන ගී, රූඩි, පිරුළු, ආප්තෝපදේශ වගේ දේවල්. එතකොට ඒ සියල්ලම මුඛ පරම්පරාවෙන් එන දේවල්. ලිඛිතව පොත්පත්වල සටහන් කරලා එන දේවල් නෙවෙයි කියන එකයි මට පැහැදිලි කරන්න අවශ්‍යතාවය තිබුණේ. එතකොට මෙන්න මේ ජන ශ්‍රුති අපේ පරම්පරාවට නැත්නම් කටින් කට ආපු දේවල්.
ඒවා කවුද මේ නිර්මාණය කරේ? එහෙම නැත්නම් කවුද ඒව ලිව්වේ? කවුද ඒව කතුවරු කවුද? මේ කිසිම තැනක කොහෙවත් සඳහන් වෙලා නැහැ. මෙන්න මේ කවියේ මේ කවි පන්තියේ කතුවරයා මෙන්න මොහු කියලා කොතනකවත්ම සඳහන් වෙලා නැහැ. එතකොට එදා ඒ අයගේ එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ මේ පුතේ. වර්තමානයේ තමයි අපි කකරි පොතක් ලියලා අපිට ජනප්‍රිය කරගන්න උවමනාව තියෙන්නේ නේ. කාගේ හරි දෙයක් වුණත් කමක් නැහැ. කුකවියෝ ඉන්නේ. කුකවි අනුන්ගේ දේවල් හොරකම් කරගන්න අය. අනුන්ගේ දැනුම හොරකම් කරගෙන ලියන අය. නේ. එහෙම අය ගොඩක් ඉන්නවා අපේ සමාජයේ. එතකොට පරණ පොත්පත්වල තියෙන කරුණු ටිකක් කොහෙන් හරි එකතු කරලා සටහන් කරලා ඒක මගේ කියලා ලියන අය. නේ. එහෙම අර තමයි ජනප්‍රිය වීම සඳහා ලියන ලේඛකයොත් ඉන්නවනේ. එහෙම නැතුව අවංකව තමන්ගේ දැනුම අවබෝධය මේ සියල්ල පෙරදරි කරගෙන සමාජයට වැදගත් පණිවිඩයක් දෙන්න එහෙම කරන ගත්කතුවරුත් ඉන්නවා. එහෙම කරන ලේඛකයොත් ඉන්නවා. ඒ අතරේ කුකවියොත් ඉන්නවා. ඒ දැනුම හොරකම් කරන අය. අනිත් අයගේ දේවල් හොරකම් කරන අය. කුකවි කියලා කියන්නේ නරක කවියා කියන එකනේ. නරක කවියා කියන එකෙන් අදහස් කරන්නේ ඒකයි. අනුන්ගේ දැනුම හොරකම් කරගන්නවා කියන එක. හරි. එතකොට අපි මෙතෙන්ට එමු. දැන් අපේ මාතෘකාව වෙන්නේ හානාහිය පාණාණ්ඩ හැරෙන් දැනී කියන එකනේ. අපි මෙන්න මෙතන අපිට වැදගත් වෙනවා. ජන කවි. අපේ පාඩම එතනනේ. ජන කවිය. එතකොට අපේ ජන කවිය කවදද ආරම්භ වෙන්නේ? ජන කවිය ආරම්භ වෙන්නේ කවදද කියන තැනට ගියොත්. ජන කවියෙන් ප්‍රකාශ කරන්නේ මොනවද කියන කාරණා පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් මම මේ පාඩමේදී කරගෙන යනවා. එතකොට මේ ඔබේ සාහිත්‍ය පොතේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම තැනක්. අනුරාධපුර යුගයේ ලියවුණු සංයුත්ත නිකායට කතා වන පරමත්ත ජෝතිකාවේ එන පාඨයක අදහස මෙසේය. මග අසබඩ කෙතක් රකිනා සිංහල කාන්තාවක ජාති ජරා මරණ ආදී පිළිබඳ සිංහල බසින් කී ගීයක් අසා සංඝ සැට නමක් රහත් වූහ. මෙන්න මෙහෙම කොටසක් ඔබේ සාහිත්‍ය පොතේ කහපාට පිටුවේ දෙවෙනි ඡේද විදියට සඳහන් වෙනවා. ඒකම පුංචි පණිවිඩයක් දෙනවා ඔබට. සාහිත්‍ය පාඩම් වල අනිවාර්යයෙන්ම හැඳින්වීම පාඩමේ ආරම්භයේ හැඳින්වීම ඔබ කීප ගමනක් අනිවාර්යෙන් කියවන්න. කියවලා ඒක කරුණු මතක තියාගන්න. අනිවාර්යෙන්ම ඔබට මේ පාඩම් වලින් ඒ කහපාට පිටුවේ ඒ කොටස් වලින් අනිවාර්යයෙන්ම අර මුල් ප්‍රශ්න 10 කොටස් 20ක් තියෙනවා. එයින් ප්‍රශ්න කීපයක් ඒ සියලු ප්‍රශ්න ටික ඔබට හැදෙන්නේ වැඩි ප්‍රමාණයක් මේ කහපාට පිටුවේ තියෙන තොරතුරු වලින්. ඒ නිසා ඒ තොරතුරු ටික ඔබ මතක තියාගන්න. මම ඒ කොටස කියුවෙත් ඒකයි. එතකොට අනුරාධපුර යුගය දක්වා දිව යන බව එතන පැහැදිලි වෙනවා අපිට ජන කවිය කියන එක ඒ කොටසෙන්. පරමත්ත ජෝතිකාවේ සඳහන් වෙන අදහස ඒ කොටසක් තමයි එතන කියවුනේ. අනුරාධපුර යුගයේ ලියවුණු සංයුත්ත නිකායට කතා වන පරමත්ත ජෝතිකාවේ එන පාඨයක අදහස මෙසේ කියලා කියනවා. මගාසබඩ කෙතක් රකිනා සිංහල කාන්තාවක ජාති ජරා මරණ ආදී ජාති ජරා ව්‍යාධි මරණ ඔක්කොම තියෙන්න ඕන. ජාති ජරා ව්‍යාධි මරණ ආදී පිළිබඳ සිංහල බසින් කී කවියක් අහලා භික්ෂුන් වහන්සේලා 69ක් රහත් වෙනවලු. එතකොට බලන්න ජන කවිය කියන එක. අපි අහලා තියෙන මොකද්ද ජන කවිය සම්බන්ධයෙන්? ජන කවිය ලේඛකයෙක් නැහැ. නිර්මාණය කරේ කවුද කියලා නැහැ. දුක වේදනාව කනගාටු ආදරය සෙනෙහස මේ වගේ දේවල් ප්‍රකාශ කරලා තියෙනවා කියලා. එතකොට මෙතන බලන්න ඉතා පැහැදිලි මේ ජන කවිය තුල තියෙනවා භික්ෂූන් වහන්සේලා 69ක් රහත් වෙන්නට එක්තරා කාන්තාවක් කියනව කවියක්. ඒ කවිය අහගෙන ඉඳලා භික්ෂූන් වහන්සේලා 69ක් රහත් වුණා කියන තැන බලන්න ජන කවිය අපේ හිතුවට වඩා කොච්චර ශ්‍රේෂ්ඨ උතුම් තැනකට ඇවිල්ලාද කියලා. මේක කවුරුත් මතු කරන්නේ. කිසි කෙනෙක් මතු කරන්නේ නැහැ මෙතන. ජන කවිය කියලා කියන්නේ එතකොට ඇතුලේ තියෙන අදහස ඇතුලේ තියෙන සංකල්පය එළියට එනවා කවියක් විදියට. ඒකයි ජන කවිය උනේ. දැන් අපි අහලා තියෙනවා ගොයම් කවි, පාරු කවි, පතල් කවි, නේ? බමර කවි මේ වගේ දේවල් කුරක්කන් කවි අපි අහලා තියෙන ජන කවි විදියට.
නේ ඔලින්ද කපි අර ඒ වගේ ක්‍රීඩා සම්බන්ධයෙන් එතකොට බලන්න මෙතන මේ පරමත්ත ජෝතිකාවේ සඳහන් වෙන මේ අදහස ගත්තාම ඉතාම ශ්‍රේෂ්ඨ තැනක්. ඉතාමත් වැදගත් තැනක්. භික්ෂුන් වහන්සේලා 69ක් රහත් වෙන්න කවියක් කියනවා එක්තරා කාන්තාවක්. එතකොට ඒ කාන්තාවගේ ඇතුලේ තිබුණ අදහස තමයි ඒ කවියෙන් කියවෙන්නේ. රහත් වෙන්න බෑනේ නිකන් අනම්මනම් විකාර බහූත කියලා. රහත් වෙන්න නම් තියෙන්න ඕන පණිවිඩයක් දෙන්න ඕන භාවනානුයෝගී සිතක් ඇති කරගන්න. භාවනානුයෝගී සිතක් ඇති කරගන්න හොඳ පණිවිඩයක් දෙන්න ඕන. එතකොට ඒ පණිවිඩේ මේ ජන කවියෙන් දුන්නා කියන එක තමයි මෙතන සඳහන් වෙන්නේ. හොඳට අවබෝධ කරගන්න ඕන තැනක් අපි නොහිතපු තැනක් කියන එකත් මතක තියාගන්න. එතකොට ඒ කවියේ ඔබ අහලා ඇති කියලා මම හිතනවා. දහමට සරිකොට එළුවෙන් පෙරකී කවියට සිත පහදා සිත නිසැකී සිහිකොට කඳ පිළිවෙල දොස් නොසැකී නිවනට සපැමිනි සංඝ සැට නමකී බලන්න කොච්චර ලස්සන කොච්චර අදහසක් වැදගත් අදහසක් තියෙනවද කියලා. එතකොට සිංහල භාෂාවෙන් එතන කියන්නේ දහමට සරිකොට එළුවෙන් පෙරකි. එළුවෙන් කියන්නේ සිංහල භාෂාවෙන් සිංහලෙන් කියනවා දහමට සරිකොට ධර්මානුකූලව දහමට ගැලපෙන ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්ම කාරණාවක් සිංහල භාෂාවෙන් එක්තරා කාන්තාවක් කියනවා බලන්න කියලා තියෙන්නේ. එතකොට ඒක අහගෙන ඉඳලා කවියට සිත පහදා. එතකොට සිත පහදවා ගන්න කවිය අහගෙන ඉඳලා. ඒකේ මොනවද සඳහන් වෙන්නේ? සිහි කොට කඳ පිළිවෙල දොස්. කඳ පිළිවෙල. එතකොට කඳ නම් මොකද්ද? පංචස්කන්ධය. වෙන මොකුත් නැහැ. කඳ නම් පස්කන්ධ. පංචස්කන්ධය. මොනවද පංචස්කන්ධය? කමක් නැහැ අපි මේ පාඩමේදී ඒකත් මතක් කරගන්න. වැඩි වෙන්නේ නැහැ අපරාධයක් වෙන්නේ නැහැ නේ. ඔව් ඔබට උදාහරණ පාඩමටත් එනවා. ඒකත් හැම දෙයකටම වඩා වැදගත් වෙනවා. මේක හරියට අවබෝධ කරගත්තොත් රහත් වෙන්න පුළුවන් නේද? මේ කොවිඩ් ඇස්සේ රහත් වෙන්න පුළුවන් නම් කොච්චර හොඳද? කොවිඩ් බැලඳෙන්න නැතුව පැත්තකට වෙලා ඉන්න පුළුවන් නේ. රහතන් වහන්සේ කෙනෙක් වුණාම. එහෙනම් මේක තේරුම් ගන්න. එතකොට මුකුත් ඕනේ. විභාගත් ඕනේ. පාඩම් ඕනේ නැහැ නේ. අපිට කවුරුත් ඕනේ නැහැ. මුකුත් ඕනේ නැහැ. එතකොට අපේ ගමන අපි ගිහින්නේ නිබ්බාණම් පරමං සුඛං වෙලා උතුම්ම සැපය ලබාගෙන අපි. හරි. ඒක අපි කරගනිමු. රූප වේදනා සංඥා සංකාර විඥාන. කඳ නම් පස්කඳ පංචස්කන්ධය. පංචස්කන්ධය පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්නවා මේ කවිය තුලින්. ඒකට භාවනානුයෝගී වෙන්න. භාවනානුයෝගී වෙන්න කවියක් තමයි මෙතන මේ කියලා තියෙන්නේ. ඒකට පංචස්කන්ධයේ තියෙන අස්තිරභාවය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයේ තියෙන අස්තිරභාවය පිළිබඳව අනිත්‍යතාවය පිළිබඳව මෙනෙහි කරලා රහත් වෙන විදියක් තමයි එතනින් කියන්නේ දුවේ පුතේ. හරිනේ තේරුම් ගත්තා. හරි. අපි යමු ඊළඟට එතනේ කොටස කියවන්න කහපාට පිටුව ඔබ හොඳට කියවන්නට ඕන. එතකොට අපි දන්නවා මේ ජන කවිය තුල කියවෙන්නේ අපි දන්නවා දුක වේදනාව කනගාටු පීඩනය ආදරේ සෙනෙහස ඒ වගේ සියලුම දේවල් මේ ජන කවිය තුල ප්‍රදර්ශනය වෙනවා. ඒ සියල්ලම තමන්ගේ හදවතය තුල තමන්ගේ මේ ඇතුලේ ගොඩනැගිච්ච සංකල්පය තමයි කවියක් විදියට එළියට එන්නේ. ඇතුලේ ගොඩනැගෙන සංකල්පය සිතුවිල්ල තමයි එන්නේ. දැන් අපි ගත්තොතින් පතල් කවියක් වගේ නේ පතලක බැහැලා නේ පතලක් හරගෙන යනකොට ආපහු මේ පතලට බහින මිනිස්සයා ආයි ගොඩ වෙයිද කියලා කියන්න දන්නේ නැහැ. ඒ තරම් ජීවිතයත් එක්ක සටනක් දෙන්නේ එතන නේ. අපි එතන ගත්තොතින් ඊළඟට බමර කවි බමර කපනවා කියන එක ලේසි පාසු දෙයක් නෙවෙයි. ජීවිතෙත් එක්ක සටනක් දෙන්නේ එතන. අදි භයානක තැනක්. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් දුක වේදනාව කනගාටුව කියනවා. කරත්ත කවි ගත්තාම නේ මේ ඊටාම දුක පීඩා වේදනාව ගෙන දෙන රැකියාවක් ඒක.
ඉතින් මේ මිනිස්සු ඒ දුක පීඩනයේ වේදනාව නිවා ගත්තා මේ කවියක් කියලා. තමන්ගේ අදහස ප්‍රකාශ කරලා ඇතුලේ තියෙන වේදනා සහිත ජීවිතයක්, කටුක ජීවිතයක් ගත කරන්නේ එදා ඒ ජනතාව. නමුත් ඒ අය තමන්ගේ වේදනාව දුක නිවා ගත්තා ජන කවියක් තුලින්. නැත්නම් තමන්ම ඇතුලේ ඉන අදහස ප්‍රකාශ කරා කවියක් විදියට ගයින්. දැන් අපි එකක් දෙකක් බලමු. මෙහෙම ගත්තොතින් බලන්නකො දැන් ගැල් වල බඩු පටවගෙන කරත්තවල බඩු පටවගෙන ගමින් ගමට ගිහිල්ලා මේ බඩු ටික විකුණගෙන වෙළඳාම් කරන කෙනෙක් මොනතරම් වේදනා දුකක් විඳිනවද කියලා. හරි වේදනාවක් එතන තියෙන්නේ. කන්ද නගිනකොට ඔය හපුතලේ කන්ද පිළිබඳව කියවෙන්නේ කවියේ. එතකොට කොච්චර තමයි අර ඒ ස්වරේ ඒ ස්වරූපය කියවෙනකොට තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා කටු කැලේ ගාල නොලියා වද දෙනවා මොනතරම් පීඩාවකින් වේදනාවකින් දුකකින් කියන කවියක්ද නේ. අර ඇතුලේ තියෙන අදහස එළියට එන විදිය. ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක් යට කන්නෙත් කරබලයි රටහාලේ බතට බොන්නෙත් බොරදියයි පූරුවේ කළ පවට යන්නෙත් කවදාද මව්පියෝ දකින්නට. තමන්ගේ අර ඇතුලේ තියෙන වේදනාව, ඇතුලේ තියෙන දුක, කනගාටුව ප්‍රකාශ කරපු විදියනේ. ඔන්න මලේ ඔය නාමල නිලාවරින් අන්ත බිඳෙයි පය ගුරුලෙන් තබාවරෙන් කැලණි ගඟේ උරු යනවා බලාවරෙන් සාදුකාර වීයොරුවක නැගී වරෙන්. ඒ විදිහට විවිධ ස්වරයන් වලින්, විවිධ ස්වරූපයෙන්, විවිධ තාල වලින් තමන්ගේ රැකියාවේ ස්වභාවය අනුව එදා ජනතාව තමන්ගේ දුක වේදනාව කියලා අර ඇතුලේ තිබුණ අදහස ප්‍රකාශ කරපු විදිය. එතනදී සමහර වෙලාවල බොහොම සතුටින්, සන්තෝෂයෙන්, බොහොම අර දැන් කරන රැකියාවේ උද්‍යෝගිමත් වෙන්න නැත්නම් උද්‍යෝගයෙන් රැකියාව කරගන්න පුළුවන් විදියට ඒ ජන කවි නිර්මාණය වුණා. අද නිර්මාණය කරාට වඩා නිර්මාණය වුණා ඒ ඇතුලේ තියෙන අදහසත් එක්ක. ඔන්නේ කාරණා ටිකත් එක්ක මේ සම්බන්ධයෙන් ඕනෑතරම් තොරතුරු දූල පුතාලා දන්නවා. මේව හොයාගෙන හරි ලස්සනට ගායනා කරන්න. අපිටත් නිකන් ඉන්න වෙලාවට කොවිඩ් අමතක වෙන්න කියන්න කවියක්. තාලේ කමක් නැහැ. තාලය ජන කවියේ මෙන්න මේ තාලය කියලා කෙනෙකුට කියන්න පුළුවන්. එහෙම නැහැ. Tamanට කියන්න පුළුවන් තාලයක් තියෙනවා. ඒක ලස්සනට කියන්න. Tamanට කියන්න පුළුවන් තාලයට කියන්න. ඒක ප්‍රශ්නයක් නෑ. නඩු දාන්නේ කවුරුත්. Tamanට කියන්න පුළුවන් විදියට ලස්සනට කියන්න උත්සාහ කරන්නේ විදියට Tamanගේ තාලෙකින්. ඒකට කමක් නෑ. කුකවිය වෙන්න ඕනේ නෑ. තවච්චන්ගේ තාලේ හොරකම් කරන්න ඕනේ නෑ. හරිද? හොඳයි. අපි එහෙමනම් අපේ පාඩමේ කොටසකට යමු කාල වේලාවත් එක්ක. එතකොට අපි දන්නවා මෙතන හානාහිය පානාඩ හැරින්දනේ කියන කොටස ගත්තාම එතනදී දුල පුතාලා බලන්න ඒකේ කියවෙනවා අපේ මේව කියනවා මේ උපදේශාත්මක කවි. උපදේශාත්මක කවි කියලා. එතකොට හැම වෙලාවෙම මේ ජන කවි වලින් උත්සාහ කළේ විවිධ අදහස් ප්‍රකාශ කරන්න. එතකොට
අපි දන්නවා දැන් අපිට අදාළ පාඩමට ගියහම අදාළ පාඩමේ හානාහීය පානාඩ හැරින්දනේ කියන පාඩමේදී අපිට දෙන්නේ උපදේශාත්මක කවි. උපදේශාත්මක ජන කවි. ජීවිතේ සකස් කරගන්න, ජීවිතේ හදාගන්න අපිට දෙනවා උපදේශයක්. විවිධ ආකාරයෙන් අපේ ජීවිතේ සකස් කරගන්න අපිට උපදෙස් ලැබෙනවා. බලන්න ජන කවියා එදා අපිට කියනවා නුඹේ ජීවිතේ මෙන්න මේ විදිහට හදා ගන්න ඕන කියලා. උපදේශයක් දෙනවා. උපදේශයක් දෙන්නේ. කොයි වෙලාවකවත් හිතන්න එපා දුවේ පුතේ. ජන කවිය නැත්නම් ජන කවිය නිර්මාණය කරේ මුකුත් නොදන්න නූගත් ගැමියන් විසින් නිර්මාණය කරා කියන කද නූගත් කියන වචනේ කියන්න එපා. උගත්කම කියලා කියන්නේ අකුරු ඉගෙන ගන්න එක නෙමෙයි. ඔන්න අපේ උගතුන් වරද්දගත්ත තැන. අපි ඉගෙන ගන්න ඕන ජීවත් වෙන්න. ඒක මතක තියාගන්න. හැම කෙනෙකුටම ගුරුවරයෙක් වෙන්න බෑ. හැම කෙනෙකුටම ඉංජිනේරුවෙක් වෙන්නත් බෑ. හැම කෙනෙකුටම ડોක්ටර් කෙනෙක් වෙන්නත් බෑ. හැම කෙනෙකුටම පොල් කඩන්නත් බෑ. ඒක මතක තියාගන්න. වරද්ද ගන්න එපා දුවේ පුතේ. අපි ඉගෙන ගන්න ඕන නිවැරදිව ජීවත් වෙන්න. අන්න ඒකයි උගත්කම කියලා කියන්නේ. යම් කෙනෙක් කාටවත් හිංසාවක් නැතුව, කාටවත් කරදරයක් නැතුව පුළුවන් රැකියාවක් කරගෙන සමාජයට පීඩනයක් හිංසාවක් නොදී ජීවත් වෙනවා නම් එයා තමයි නියම උගතා. මතක තියාගන්න. විශ්වවිද්‍යාලවල ගිහිල්ලා උපාධි ගන්නවා කියන එක ඒ අධ්‍යාපනයේ පැත්තෙන් අකුරු ශාස්ත්‍රයේ පැත්තෙන් ඒ උගත්කම. නමුත් ඔහු කරන්නේ සමාජ විරෝධී වැඩක් නම් පස්සේ ඔහු කරන්නේ අධාර්මික වැඩක් නම් ඔහු උගතෙක් නෙමෙයි. නිකම්ම නිකන් දැනුම තියනවා යා බුද්ධිමතෙක් වෙන්නේ නැහැ මගේ දුවේ පුතේ. ඒක මතක තියාගන්න. දුල පුතාලා මතක තියාගන්න ඕනේ බුද්ධිමතෙක් වෙන්න. බුද්ධිමතා හැම වෙලාවෙම සමාජයේ හිංසනයක් පීඩාවක් නොකර ජීවත් වෙන කෙනෙක්. අපි ඉගෙන ගන්න ඕනේ කාටවත් හිංසාවක් කරන්නේ නැතුව, කාටවත් පීඩාවක් දෙන්නේ නැතුව, සමාජ අසාධාරණයක් කරන්නේ නැතුව ජීවත් වෙන්න. ජන කවියා එතකොට මෝඩයෙක් කියන කතාවට එන්න එපා. නූගත් කියන කතාවට එන්න එපා. මතක තියාගන්න අපිට වඩා සමහරවිට අපි අම්මලා තාත්තලා උගත්. අම්මා තාත්තා උපාධාරී නොවෙන්න පුළුවන්. එනවාට අම්මලා තාත්තලා මේ සමාජය ගැන හොඳට දන්නවා. එනිසා ඒ අය දෙන අවවාදය මතක තියාගන්න. ඒ පාඩම අපි නොගත්තොත් අපේ ජීවිතේ විනාශ වෙලා යයි. ඒ අය හොඳ අත්දැකීමකින් කියන්නේ. ඒ නිසා නූගත් ගැමියා කියන කතාව කියන්නට එපා. එතන මේ නූගත් කියන වචනේ පොළාට කියන්නේ අකුරු ශාස්ත්‍රය දන්නේ නැති වෙන්නේ නැති. අකුරු නොදන්නවා වුණාට මේවයි රීතිය ගත්තාම සමහර කවි දිහා බැලුවාම හරි ලස්සනට මේ පද ටික ගැට ගහලා තියෙනවා. හරි වැදගත් විදියට හරි පිළිවෙලකට. ඒ සාහිත්‍යයේදී ඒකත් මතක තියාගන්න. අපිට උපදේශයක් දෙනවා. මතක තියාගන්න මේක තුන් කාලයටම ගැළපෙන. අපි කියනවා එතනදී කාලත්‍රයටම වචනයක් ඉගෙන ගන්නකෝ. කාලත්‍රය. කාලත්‍රය කියන්නේ තුන් කාලය. තුන් කාලය අතීත දෙක වර්තමාන තුන අනාගත. අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රය එකට කියන්නේ. තුන් කාලය. මේ උපදේශාත්මක ජන කවි තුන් කාලයටම වැදගත්. අතීතයට ඉතා වැදගත්. අතීතයේ මේක වැදගත් වුණා. හොඳ උපදේශක් දුන්නා. වර්තමානයේ අපිට ජීවත් වෙන අපිට බොහෝ යනුගත් අය නිර්මාණය කරව අපිට වැඩක් දෙයක් අද්දවන්නේ. මොකටද අපිට නේ? ඔය කිසි දෙයක් දන්නේ නැති අය නිර්මාණය කරපු දේවල් ඔය කවිය ගන්න දෙයක් තියෙනවද නේ? බලමුකෝ අපි කවි ටික තෝරගන්නකොට අපිට මේක වැදගත් නැද්ද? අපිට අදාළ නැද්ද? බලමුකෝ පානාහිය පානාණ්ඩ හැරෙන්දනේ. මොකද්ද තේරුම කියලා අපි බලාගෙන යමුකෝ.
නේ ඒ සියලුම කවි වලින් දෙන්නේ අපේ ජීවිතවලට හොඳ උපදේශයක්. ඉතා වැදගත් උපදේශයක්. මතක තියාගන්න දුවේ පුතේ මේ පාඩමේ ඉන්න සියලුම කවි වලින් දෙන්නේ ඔබේ අපේ ජීවිතවලට උපදේශයක්. පාඩමක් අනුශාසනාවක්. ඒකත් මේකෙදි ගන්න. මේක විභාගෙට විතරක් නෙවෙයි. අපි උගන්වන දේවල් විභාගෙට විතරක් අදාළ කරගන්න එපා මොන වෙලාවකවත්. ඒ මෝඩකම. විභාගේ පාස් වෙන්න. විභාගේ කරගන්න. නමුත් මතක තියාගන්න මේ හැම කවියකින්ම දෙන ආදර්ශය තමන්ගේ ජීවිතේට අරගන්න ඕන කියන එක. ඒ නිසා වර්තමාන ලෝකේ අපේ ගුරුවරු බොහෝ දෙනෙක් ගොඩාක් අය අපේ දරුවන්ගේ ජීවිතය හදන්නයි උගන්වන්නේ. පාසලෙන් පිට වෙන දරුවා, විශ්වවිද්‍යාලයෙන් පිට වෙන දරුවා, උසස් අධ්‍යාපන ආයතනයෙන් පිට වෙන දරුවා සමාජයට යහපතක් කරන, සේවයක් කරන උත්තරමයෙක් වෙන්න ඕනේ. අනේ එහෙම කෙනෙක් වෙන්න මගේ දුවේ පුතේ. ඒකට ඔබ ඉගෙන ගන්න. ඒ හැම ගුරුවරයෙකුගේම වගකීම වෙන්නේ පාඩමත් එක්ක දරුවගේ ජීවිතය හදාගන්න යමක් උගන්වන එක. ඒකයි වැදගත් වෙන්නේ. අධ්‍යාපනයේ බිස්නස් එකක් නෙවෙයි. අධ්‍යාපනය කියන එක අපේ මුදල් හම්බ කරන්න යොදන එකක් වෙන්නට බෑ. ඒකෙන් තමයි පුතේ දුවේ අද ලෝකෙ මේ විනාශ වෙලා තියෙන්නේ. අද සමස්ත ලෝකෙම බය වෙලා තියෙන නොපෙනෙන පුංචි වෛරසයකට ඇහැටවත් නොපෙනෙන එකකට ලෝකෙම දන ගහලා තියෙන එකයි. ලෝකේ හදන්න ඉගෙනුවේ නැහැ. ಗುಣධර්ම ඉගෙනුවේ නැහැ. දුවේ පුතේ પરම්පරාව අපි හදමු. අපි වෙනස් කරමු. මේ ලෝකේ වෙනස් කරන්න ඕනේ දූල පුතාලා. ඒකත් මතක තියාගන්න. හැම වෙලාවෙම ලෝක බය වෙන්න එපා හොඳ දේ කරන්න. නිවැරදි දේ කරන්න බය වෙන්න එපා. ඒකත් මතක තියාගෙන දුවේ පුතේ අපි යමු මේ උපදේශාත්මක කවිවල අතීතයට ගැලපුණා වර්තමානයට ගැලපෙනවා. එහෙමනම් අනාගතය ගැන කිසි ගැටලුවක් නැහැ. මේ කාල තුනටම ඉතා වැදගත් වෙනවා මේ දෙන උපදෙස්. අපි බලමු මොනවද දෙන උපදෙස් කියලා. අද අපි කවියක් දෙකක් වගේ තෝරගන්නට අපි උත්සාහ කරමු. තුල පුතාලා මේකදී පොතත් ළඟට අරගෙන අවශ්‍ය දේවල් බලමින් හොඳට මේක අධ්‍යයනය කරගෙන යන්නට ඕනේ. බලන්නකෝ ඒකදී තියෙනවා මේ කවි පන්තිය ළඟම මෙහෙම තියෙනවා උඩින් ඒකත් චුට්ටක් බලා ගන්නකෝ. පොදු ජනයා අතරේ භාවිත වන සරල ජීවන රටාව හා බැඳුණු සිංහල ජන කවියේ විශේෂිත අංගයක් වූ දැනමුතුකමට කී කවි හෙවත් උපදෙස් දීම සඳහා කී කවි ගණේලා සැලකෙන ජන කවි කීපයක් මෙහි දැක්වේ. දැනමුතුකමට කී කවි. ඒ වචනේත් අපේ ජනවහර තියෙනවා දැනමුතු වෙනවා කියන වචනේ. දැනමුතු වෙනවා කියන වචنين අදහස් කරන්නේ සමාජය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නවා කියන එකයි. පරිසරය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා. ඒතර හැම දෙයක් පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න එකයි දැනමුතුකම කියලා කියන්නේ. එතකොට යම් අවබෝධයකට එන්න ජීවිතය පිළිබඳව, පරිසරය පිළිබඳව, වටපිටාව පිළිබඳව යම් අවබෝධයකට එන්නට තමයි මේ උපදේශාත්මක නැත්නම් දැනමුතුකමට කී කවි කියන කොටසෙන් ඔබට අපිට දෙන පාඩම වෙන්නේ. දුර පුතා ලස්සනට කියන්න ඕනේ. ගසට කෙටුම ගස මුල පෑයුමින් දැනී මිනිහා නොමිනිහා යන කඩිසරින් දැනී අමුතු බන්දීම අතැල්ලුමින් දැනී අනාහිය පානාඩ හැරින් දැනී. ඒක ඔබ කැමති තාලයකට ලස්සනට කියන්න පුළුවන්. ගසට කෙටුම ගස මුල පෑයුමින් දැනී මිනිහා නොමිනිහා යන කඩිසරින් දැනී අමුතු බද්දීම අත ඇල්ලුමින් දැනී හානාහිය පානා අඬ හැරෙන් දැනී. බලන්නකෝ එතකොට මේකේ අවසාන පදේනේ හානාහිය පානා අඬ හැරෙන් දැනී. අපි එතෙන්ටම මුල් පද තුනත් එක්ක ගසට කෙටුම ගස මුල පෑයුමින් දැනී. ගසට කෙටුම දැන් ඒ කියන්නේ ගහක් කපන්න යන මිනිස්සයා එතකොට මේක උපදේශනේ දෙන්නේ අපිට වැදගත් උපදේශාත්මක කවිනේ මේවා.
ගහ කපන්න යන මිනිහා. වර්තමාන නම් යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ගියා ගහ කැපුවා, බිම දැම්මා, කුට්ටි කරා, ලෑලි ටිකක් තිරා ගත්තා, පරාල ටික කැපුවා, විනාඩි 10න් 15න් ගහේ වැඩේ ඔක්කොම ඉවරයි. Tamanට ඕනේ වැඩේ කරගෙන ආවා. දිනුනේ තාක්ෂණික මෙවලම් තියෙනවනේ නේ. එදා එහෙම නෙවෙයි, පොරවත් අරගෙන ගිහිල්ලා මේ මිනිස්සයා ගහ කපන්න කලින් මොකද්ද කරන්නේ? හිතන්න පොඩ්ඩක්. මුලින්ම මොකද්ද කරන්න කියලා. ඇත්තටම ගහ කපා ගන්න අවශ්‍යයි. අද වගේ මහ බිස්නස් එකකට නෙවෙයි. එදා මේ මිනිස්සයාට ගේ හදා ගන්න අවශ්‍ය ලී ටික අරගන්න මේ මිනිස්සයා ගහ කපන්න සූදානම් වෙන්නේ. ගහ කපන්න සූදානම් වෙන්න මේ මිනිස්සයා මුලින්ම මොකද්ද කරන්නේ? ඔබට උත්තරයක් ඇති. ගත්ත පොරව දමල ගැහුවා ගහට. කපාගෙන ගියා, බිම දාගත්ත වැඩේ කරාවා. එහෙමද? නැහැ. පළවෙනි සැරේ තමයි මේ කැමියා දන්නවා මම මේ කරන්නේ හොඳ දෙයක් නන් නෙවෙයි. නමුත් මගේ ගේ හදා ගන්න ඕනේ. මට ලී ටිකක් අවශ්‍යයි. ජීවත් වෙන්න ඕනේ. වටපිට බැලුවා. Tamanට අවශ්‍ය අදාළ ගහ තෝරාගත්තා. ඒ ගහ ළඟට ගියා. මුලින්ම කරන්නේ ගහට වඳින එක දුවේ පුතේ. ගහට වඳිනවා ඉස්සෙල්ලා. ගමන් 3ක් වඳිනවා. ගමන් 3ක් වැඳලා තමයි ගහ කපන්න සූදානම් වෙන්නේ. ඊට පස්සේ එක සැරේට ගහට දමලා කොටනවා නෙමෙයි. වැඳලා වටපිට පොඩ්ඩක් බලලා වටපිටේ තියෙන පොරව ගහනකොට පැටලෙන අතු වැල් ආදිය තියෙනවා නම් ඒවා හිමිහිට ඉවත් කරනවා මුලින්. හිමිහිට ඉවත් කරලා ඊට පස්සේ ගහේ තියෙන අතු ඉස්සෙල්ලා අස් කරනවා. ඒවා අයින් කරනවා. ඒ ගහේ තියෙන අතු ටික අයින් කරන්නේ කඳ කපන්න කලින්. අතු ටිකත් එක ගහ කපලා බිම දැම්මොතින් තවත් විශාල ගස් ප්‍රමාණයක් විනාශ වෙලා යනවා. ඒක මහා අපරාධයක් වෙනවා. හැම පැත්තෙන් මේක අපරාධයක් වෙනවා. ඒ නිසා මේ මිනිස්සයා ගහට වැඳලා කියලා තමන්ගේ ආගම දහම සිහිපත් කරගෙන ගහට පුද සත්කාර කරලා තමයි ඒ ආයුධයට පවා වැඳලා ගන්න අපේ මිනිස්සු අතීතේ. අද වගේ ස්විච් එක දානකොට ජරපර ගාලා ගහ කැපිලා බිමට වැටිලා ලී ටික කපාගෙන මේ වාහනයට පැටවිලා මේ මෙතන ෆර්නිචර්ස් එකට ඒක නෙවෙයි මේ. අදාළ ගහ විතරක් අනිත් ගස් වලට හානියක් නොවෙන්න ඒ කිසිම වනාන්තරයට ලොකු විනාශයක් නොවෙන්න මේ මිනිස්සයා ගහ කපා ගන්නවා. එතකොට ඒ සියලු දේවල් දන්නා මිනිස්සෙක්ද කියන එක තෝරගන්න පුළුවන් මේ මිනිස්සයා ගහ කපන්න සූදානම් වෙන විදිය. එහෙම පරිසරය ගැන හිතන මිනිහෙක්ද? පරිසරයට ආදරේ මිනිස්සෙක්ද? මේ ගැන අවබෝධයක් තියෙන මිනිස්සෙක්ද කියන එක හොඳින් දන්නවා. ඕකේ තියෙනවා පැති කීපයක්. ඕකේ බොහෝ වෙලාවට එක පැත්තක් විතරයි බොහෝ පැහැදිලි කිරීම වල මම දැකලා තියෙන්නේ. ගහ ළඟට ගියා පොරව පැටලෙනවා නම් ඒ අතු වැල් ආදී දේවල් ඉවත් කරලා මේ ගහ කපන්න හදනවා. ඒක ගහ වටේ ඩිංග සුද්ධ කරලා පොඩ්ඩක් මේ අනිත් පොඩි පැල ඇටි අයින් කරලා අනේ එහෙමනේ. ඒක විතරක් නෙමෙයි. බලන්න මේක අපිට හිතන්න පැති ගොඩාක් තියෙනවා. ගහට වඳින්නේයි ආයුධයට වඳින්නේයි වටපිටාවේ ගස් ටික විනාශ නොදෙන්නේයි. මතක තියාගන්න. ඒ මිනිස්සු දැනගත්ත, ඒ මිනිස්සු දන්නවා මේ ගහක වටිනාකම. වර්තමානයේ අපේ උන් නොදන්නා වුණාට ගහේ වටිනාකම දන්නවා. අන්න ඒකට අතීතෙත් මිනිහෙමයි වර්තමානයේත් ඔය උපදේශය ගනිilla අනාගතෙත් ඕක ගනිilla කියන පණිවිඩය තමයි එදා බුද්ධිමත් ගැමියා අපිට දුන්නේ. මෝඩ ගැමියා නෙවෙයි. ගසට කෙටුම ගස මුල පෑයුමින් දැනි. ගස මුල කියන්නේ මේ ගහේ මුල විතරක් නෙවෙයි දුවේ පුතේ. එතන සුද්ධ පවිත්‍ර කරන විදියෙන් නෙවෙයි අර සියලු චාරිත්‍ර ටිකක් එතන තියෙනවා කියන එක අමතක කරන්න එපා. මගේ දුවේ පුතේ මතක තියාගන්න. අපි උනත් පෑන පැන්සල පොත අරගන්නකොට අපි අධ්‍යාපන කටයුතු වලට වැඳලා ගන්න පුරුදු වෙන්න. පොත වැටුණාන් පස්සේ සමහරු කරන්නේ පෑන වැටුනහම පයින් ඇදලා ගන්න එකනේ. මොනතරම් නරකද? හරිම නරකයි ඒක. ඩෙස් එකේ යට තියෙන පුටු යට තියෙන පෑන පයින් ගහලා තල්ලු කරලා ගන්නවනේ. ඒක සුදුසු වෙන්නේ නැහැ එච්චර. කොහෙත්ම පොතපත වැටුනහම වැඳලා ගන්න සිතක් තියෙනවා අපේ. ඒ හැමදේම මෙතනින් අපිට උපදේශය දෙන බව අමතක කරන්න එපා දුවේ පුතේ.
ගසට කෙටුම ගස මුල පෑයුමින් දැනි. මිනිහා නොමිනිහා යන කඩිසරින් දැනි. මිනිහාගේ ගමන් විලාසයෙන් තේරුම් ගන්න පුළුවන්ලු මෙයා මොන වගේ කෙනෙක්ද කියලා. මෙයා ගමන් කරන විලාසයෙන් මෙයාගේ ක්‍රියාකලාපය තුලින් මෙයාගේ හැසිරීම් රටාව තුලින් මෙයාගේ ඒ සියලුම දේවල් දැනගන්න පුළුවන්ලු මේ මිනිස්යාගේ මේ ක්‍රියාකලාපය තුලින්. මිනිහා නොමිනිහා මෙයා හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද දක්ෂ මිනිහෙක්ද අදක්ෂ මිනිහෙක්ද මෙයා යුතුයකම් චාරිත්‍ර දන්න මිනිහෙක්ද නැති මිනිහෙක්ද මේ ඔක්කොම දැනගන්න මිනිහෙක්ද නොමිනිහෙක්ද කියන එක දැනගන්න පුළුවන්. එයාගේ අර චර්යාව තුලින් එයාගේ චර්යාරටාව තුලින් දැනගන්න පුළුවන් මෙයා කවුද කියන එක. මතක තියාගන්න අපිට තියෙන්නේ S2යි. ලෝකේ දිහා බලන්න. ලෝකෙට තියෙනවා S1000 ගණනක් අපි දිහා බලන්න. අපේ චර්යාව, අපේ රටා, අපේ මේ ක්‍රියාකලාපය දිහා බලාගෙන ඉඳලා අපිව කවුද කියලා ලෝකයා තීරණය කරන බව මතක කරන්න එපා. ඔබ බස් එකට නැග්ගහම ඔබ බස් එකේ හැසිරෙන විදියෙන් ඔබ කවුද කියන එක තෝරා ගන්න පුළුවන් වටපිටාවේ ඉන්න බුද්ධිමත් මිනිස්සුන්ට. ඒකත් මේ කතාන්දරය අස්සේ මේ කවියේ පදයේ අස්සේ තියෙන බව මතක තියාගන්න. මිනිහා නොමිනිහා මේක හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද මෙයා දක්ෂේද අදක්ෂේද මෙයා කඩිසර කෙනෙක්ද කම්මැලි කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන්. සමහර මං සෝමාරි නේ අර සෝමාරි ගති එයාගේ ක්‍රියාකලාපය තුළ ඒක පැහැදිලිව දකින්න තියෙනවා. මේ හරියම සෝමාරි. සෝමාරිකම කියන තැන හොඳ ගතියකුත් තියෙනවා. එයා බොහොම කල්පනාවෙන් හිමිහිට ක්‍රමානුකූලව එහෙම අයත් ඉන්නවා. නමුත් කම්මැලිකම නේ හැම එකම අනේ බෑ අනේ පාවෙනවා නේ ඒ ගතිය තියෙන්න බෑ දුවේ පුතේ. ඒ නිසා මිනිහා නොමිනිහා යන කඩිසරින් දැනි. අමුතු බද්දීම අත ඇල්ලුමින් දැනි. අමුතු බද්දීම අත ඇල්ලුමින් දැනි. එතකොට මෙන්න මෙතන පැති කීපයක් තියෙනවා. ඒ පැති කීපෙම අපිට වැදගත් වෙනවා අදාළ වෙනවා. දැන් අපේ තියෙනවා විශේෂයෙන්ම අපේ සිංහලය ළඟ තියෙනවා දුවේ පුතේ හොඳ චාරිත්‍රයක් ආගන්තුක සත්කාරය කියන එක. ආගන්තුක සත්කාරය. ඒතකොට ආගන්තුක සත්කාරය කියන එක හරි ශ්‍රේෂ්ඨයි, හරිම උතුම්, හරි වැදගත්. එතකොට දැන් අපි කන බොන වෙලාවට ගෙදරට කවුරු හරි ආවොත් අපි මොකද කරන්නේ? අපි කොහොම හරි සංග්‍රහ කරන්න අපි උත්සාහ කරනවනේ තියෙන දෙයකින් තියෙන ප්‍රමාණයකින් නේ. එතකොට ඒ ආගන්තුක සත්කාරය ගැන මේ එක පැත්තකින් කියනවා මෙතන. දැන් අපි කන බොන වෙලාවට ආවදින් අපිට ඇත්තටම දෙන්න දෙයක් නැත්නම් නමුත් අපිට ආරාධනා කරනවනේ අපි තේ ටිකක් බොමු අපි බත් ටිකක් කමු නේ. එහෙම ආරාධනාවක් කරනවනේ. ආරාධනා කරලා අපේ අතින් අල්ලන විදියෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම මේ ගෙදර සංග්‍රහ කරන්න මට මොනවා හරි තියනවද නැද්ද කියන එක. ඒ අල්ලන ස්වභාවයෙන් අල්ලන ස්වරූපේ නේ. දැන් අතේ වැලමිටින් ඇල්ලුවොත් මේ එන්නපත් කන්නේ යන්නේ. එතකොට අපි කමු මොනවා හරි මේ හරියෙන් නම් අල්ලන්නේ එතනින් ගැමියා තේරුම් ගත්තා කතා නොකර බැරි කමටයි මේ කතා කරන්නේ. සංග්‍රහ කරන්න තරම් දෙයක් නැහැ මේ දිවසේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ එතනදී මෙතනින් අල්ලුවොත් අපේ තදින් අල්ල එන්න බත් ටිකක් කමු. එන්න තේ ටිකක් බොමු නේ. අන්න මෙතනින් ඇල්ලුවොත් සාමාන්‍යයෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ නිවසේ අපිට සංග්‍රහ කරන්න යමක් තියෙනවා කියලා. එතකොට අපි මතක තියාගන්න දෙගොල්ලොම සංග්‍රහ කරන්න ආරාධනා කරන අය සංග්‍රහය භුක්ති විඳින අය. දෙගොල්ලොම තේරුම් ගන්නට ඕනේ කොහොමද මේක කරන්න ඕන කියලා. තව පැත්තක් තියෙනවා. දැන් අපිට සමහර උදව් උපකාර කරන්න කතා කරනවනේ නේ. අමුතු බත් දීම මේ බත් දෙන එකම නෙවෙයි මෙතන කියන්නේ. තව පැත්තක් මේක තියෙනවා. අමුතු බත් දීම අතැල්ලුමින්දනේ බත් කන්න විතරක් නෙවෙයි අපිට මේ සමහරලාට උදව් උපකාර කරන්න සමහරු අපිට සූදානම් වෙන විදිය දැක්කහම නේ අමුතු ආදරයක්, අමුතු කරුණාවක්, අමුතු ලෙන්ගතුකමක්. ඇයි මෙච්චර නේ? මං වට උදව් කරන්නම්.
මොන හරි මගේ උදව්වක් ඕනේද? හරි මං කරලා දෙන්නම්. මං එන්නම් උදව්වට. නේද? මොනවද ඔයාට ඕනේ? ඔයා කන්න කැමති මොනවද? නේ? ඔයා අඳින්න ලස්සන වැඳුම මොකද්ද? ඔයා කැමති වැඳුම මොකද්ද? කැමති පාට මොකද්ද? නේ? මේවා අපි පැන පැන අහනවා. නේ? පැන පැන උදව් කරන්න හදනවා. මෙතන තියෙන්නේත් මතක තියාගන්න අමුතු බද්දීමක්. ඇයි මට මෙච්චර කරුණාව දක්වන්නේ? ඇත්තටම කරුණාන්විත මිනිස්සුත් ඇති. නමුත් ඒ කියන ස්වරූපයෙන් මතක තියාගන්න මේ අමුතු බද්දීමක්ද කරන්න හදන්නේ. හොඳට තේරුම් ගන්න ඕන දුවේ පුතේ සමාජය. තේරුණා නේද? හොඳට සැලකිල්ලෙන් වටපිටාව තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන දුවේ පුතේ. මේ උපදෙස් දෙන්නේ අපිට මතක තියාගන්න. හොඳ උපදෙස් ටිකක් දෙන්නේ. අමුතු බද්දීම අතැල්ලුමින් දෙන්නේ. හානා හීය පානා අඬහැරෙන්නේ. අඬහැර පානවා. සීසාන කොට අඬහැර පානවා. එතකොට අඬහැර පාන ක්‍රමය අනුව අඬහැර පාන අපිට ඈතට ඇහෙනවා. නේ? දැන් නම් ඉතින් ඇහෙන්නේ නැහැ. දැන් සුනාමිය ඇවිල්ලා ගොයන් ටික කපාගෙන යනවා. එක පැත්තකින් ඒ ගොයන් කපන කාට කවිත් නැහැ, මුකුත් නැහැ, ගීතත් නැහැ, අම්මලත් නැහැ, දෑකැතිත් නැහැ, මොකක්වත් නැහැ. නේ? අද ඉතින් මේ ගොයම් කැපුමකට දෑකැති ලෙලවති කුඹුරක් ඇස නොගැටුණ දරුවෝ. කවදාවත් කුඹුරක් දැක්කේ නැති, ගොයම් ටික දැක්කේ නැති, දෑකැත්තක් දැක්කේ නැති දරුවෝ ගොයම් කපනව කොහෙද? වේදිකාවේ. වේදිකාවේ ගොයම් කපන්නේ. කවදාවත් කුඹුරක් ඇස ගැටිලා නැහැ. කුඹුරක් දැකලා නැහැ. ඒ වුණාට ගොයම් කපනවා කුඹුරේ. හැබැයි වේදිකාවේ. නේ? අද ඔය සීසානේවා එදා අපේ ගවයන් හරක් දාගෙන එදා ගොවියා ලස්සනට සීසෑම කළා. එතකොට හරි දක්ෂ විදියට ඒව කළා. මතක තියාගන්න එතනක් තියෙනවා අපිට කතා කරන්න වෙලාමදි. නමුත් ඒ හැම පැත්තකම තියෙන දැන් ඒ තමන්ගේ සීසාල දෙන ගවයට පවා වඳින සිරිතක් එදා ගැමියා තුළ තිබුණා කියන එක අමතක කරන්නට එපා. ගවයට පවා වඳිනවා, නගුලට පවා වඳිනවා. උන්ට කෙවිතෙන් දෙකක් තුනක් ගහනවා තමයි. එනාට වැඳලා කියලා මට බත සරි කරලා දෙන්නේ පුතේ නුඹ. මගේ පුතා කියන අදහස කෙරුවා. උන්ට නම් තියලා තිබුණා කළු පුතා, සුදු පුතා, පොඩි පුතා, ලොකු පුතා. ඒ තරම් ආදරේ ඒ පැතිත් මේකේ තියෙනවා. හානාහිය පානාඩ හැරින්දනි. හානාහිය පානා. එතකොට සීසානවද එහෙම නැත්නම් සීසාන දක්ෂයෙක්ද මොහු සීසානයක ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ද කියන එක දැනගන්න පුළුවන්ලු ඒ අඳුර තුලින්. ඒ අඳුරය තුලින් මතක තියාගන්න සමහර වෙලාවට අපේ අඳුරය සීසාන වෙලාවටම නොවුනත් අපේ අඳුර පෑම් තියෙනවා. ඒ අපේ වචනය අපේ රිද්මය අනුව සමහර වෙලාවට අපේ ස්වභාවය හඳුනා ගන්න පුළුවන් කියන එකත් අමතක කරන්න එපා දුවේ පුතේ. ඔය වගේ පැති ගොඩාක් තියෙනවා. ඔබට කැමති පැත්තක් මේකද? වඩාත් සාධාරණ වඩාත් නිවැරදි කියන පැත්ත ඔබට තෝරා ගන්න පුළුවන් මේ කවිය. එකක්වත් වැරදි නෑ මතක තියාගන්න. උපදේශ නේ දෙන්නේ. උපදේශ දෙන්නේ. මේ කවිය ඔබ දන්නා නොදන්නා පැති කීපයක් කියවෙන්නේ නැති. හැම එකකින්ම මතක දාන්න උපදේශයක් දීලා තියෙනවා කියන එක. ඒ නිසා අපි මේකට උපදේශාත්මක දැනුමුතුකමට කී කවි කියලා මේවා නම් කරලා තියෙන්නේ. හොඳයි දුවේ පුතේ එහෙමනම් අද වීඩියෝ එක මම මෙතනින් නිමාවටපත් කරනවා. තවත් වීඩියෝ එකකින් හෝ දෙකකින් ඔබ මුණ ගැසෙන්න බලාපොරොත්තු වෙනවා. පොතපතත් ළඟට අරගෙන හොඳට කියවලා කට ඇරලා කියන්න බය නැතුව කියන්න. මේ දවස්වල කමක් නැහැ. ගෙදරට වෙලා ඉඳගෙන හයියෙන් කට ඇරලා කියන්න ඕවා. කැමති තාලෙකින් ලස්සනට කියන්න කියන වගේම පාඩම් කරගන්න. මේකේ තියෙන වැදගත් උපදේශ ටික අරගන්න. විභාගයටත් සූදානම් වෙන්න කියලා දූල පුතාලා කාගෙනුත් ඉල්ලා සිටිනවා. එහෙමනම් දුවේ පුතේ අම්මලා තාත්තලාත් එක්ක කවුරුත් බොහොම පරිස්සමින් ආරක්ෂිතව සෞඛ්‍ය පිළිවෙත් නීති රීති පිළිපදිමින් කටයුතු කරන්න කියලා ඉතාවනකමෙන් දූල පුතාලා හැමදෙනාගේම ඉල්ලා සිටිනවා. එමනම් අදට සමුගන්නවා මම දූල පුතාලා හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.